හොඳයි දරුවනේ. දැන් අපි මේ වෙනකොට හැබැයි පසක තියෙන සියලුම සංරචක ගැන කතා කරලා ඉවරයි. අපි අර කොච්චරවත් ඉදිරිපත් කරන රවුම මතකද? බලන්නක දැන් කොටස් ටික නම් කතා කරලා ඉවරයි. මේ තියෙන්නේ. ඝන කොටස තියෙනවා. 45ක් හිටිය අකාබනික හේවත් කනිජ කතා කළා. කවුද කියලා කතා කළා. කෘෂිකාර්මික වැදගත්කම කතා කළා. වර්ගීකරණයේ හේවත් විවිධත්වය ගැන කතා කළා. 100%ක් වෙච්චි කාබනික ද්‍රව්‍ය හා පාංශු ජීවීන්ගෙන් 104ක් වෙච්චි කාබනික ද්‍රව්‍ය ගැන කතා කළා. කවුද කියලා කතා කළා. වැදගත්කම කතා කළා. 101ක් වෙච්චි පාංශු ජීවීන්ගෙන් කවුද කියලා කතා කළා. වැදගත්කම කතා කළා. 125ක් වෙච්චි පාංශු වාතය කවුද කියලා කතා කළා. සංයුතියට බලපාන සාධක කතා කළා. සංයුති හදාරිතාවට වැදගත්කම කතා කළා. වායුගෝලය හා පස අතර සංසන්දනයත් කළා. 125ක් වෙච්චි පාංශු ජලය ගැන කවුද කියලා කතා කළා. කෘෂිකාර්මික වැදගත්කම ගැන කතා කළා. පසේ රැඳී ඇති බල වර්ග තුනක් ගැනත් කතා කළා. මොනවද? වායුගෝල පීඩන ඒකක, ජල සෙන්ටිමීටර් ඒකක හා pF ඒකක. දැන් මේ ඊට අමතරව පාංශු ජලය ටිකක් වැදගත් නේ දරුවනේ. මොකද යම් පසක තියෙන ජලය අපට වැදගත් වෙනවා පස යටතේ, ජල සම්පාදනය යටතේ, පොහොර යොදනකොට, පාංශු සංරක්ෂණය කරනකොට, බිම් සකස් කරනකොට බොහෝ අවස්ථාවලදී පාංශු ජලය වැදගත් වෙනවා. මේ නිසා අපේ කල්පනාව පාංශු ජලය ගැන තවදුරටත් පොඩ්ඩක් කතා කරන්න. එහෙනම් මෙතන කියනවා පාංශු ජල වර්ගීකරණය. පාංශු ජලය වර්ග කරන්නටයි යන්නේ. දැනගන්න පාංශු ජලය වර්ගීකරණේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකකට කියනවා ෆිසිකල් ක්ලාසිෆිකේෂන් එක. හෙවත් භෞතික වර්ගීකරණය. අනිකට කියනවා බයොලොජිකල් ක්ලාසිෆිකේෂන් එක. හෙවත් ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. එහෙනම් අපි කියනවා පාංශු ජල වර්ගීකරණය මෙය ප්‍රධාන ආකාර දෙකකි. අංක 1 භෞතික වර්ගීකරණය, අංක 2 ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. එහෙනම් ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ භෞතික වර්ගීකරණය හෙවත් ෆිසිකල් ක්ලාසිෆිකේෂන් කියන්නේ කියලා. ඔකට කැමති නම් කියත හැකි ඉතින් ෆිසිකල් ක්ලාසිෆිකේෂන් කියලා. කාටද? භෞතික වර්ගීකරණය. Physical classification. ළමයි භෞතික වර්ගීකරණ යටතේ ප්‍රධාන ලක්ෂණ දෙකක්, ප්‍රධාන කරුණු දෙකක් සලකා බලනවා. එකක් තමයි පසේ ජලයේ රැඳී ඇති ස්ථානය බලනවා. කොහෙද පසේ ජලය තියෙන්නේ? දෙවනුව බලනවා පසේ ජලයේ රැඳෙන්න හෝ ඉවත් වෙන්න අවශ්‍ය බලය කොච්චරක්ද කියලා. යම් පසක ජලයේ රැඳී ඇති ස්ථානය හා රැඳී පැවතීමට හෝ ඉවත් කිරීමට අවශ්‍ය බලය මත ගොඩනැගූ වර්ගීකරණයකට අපි කියනවා භෞතික වර්ගීකරණය කියලා. දැනගන්න භෞතික වර්ගීකරණයේ යටතේ පාංශු ජලය ප්‍රධාන ආකාර තුනයි. ගුරුත්වාකර්ෂණ ජලය, කේශාකර්ෂණ ජලය, ජලාකර්ෂණ හෝ ජලාකර්ෂක ජලය. අපි ඉස්සෙල්ලම කතා කරනවා ඒකෙන් ගුරුත්වාකර්ෂණ හෝ ගුරුත්වාකර්ෂක ජලය ගැන. ගුරුත්වාකර්ෂණ බලය යටතේ යම් පසකින් බැහැලා යන ජලය තමයි මෙයා. මේ ජලය කොහෙද තියෙන්නේ? පසේ තියෙන මහා අවකාශවල. ප්‍රමාණයෙන් විශාල අවකාශයවත් මහා අවකාශවල තමයි ගුරුත්වාකර්ෂණ ජලය තියෙන්නේ. හැබැයි ගුරුත්ව බලය යටතේ පසෙන් බැහැලා යනවා. ඔහොම බැහැලා යන්න හේතුව මොකක්ද? මේ පසේ ජලයේ රැඳෙන්න යෙදෙන සංශක්ති හා ආසක්ති බල තියෙනවා. පසේ ජලයේ රැඳෙන්නේ ප්‍රධාන වශයෙන් සංශක්ති හා ආසක්ති බලවලින්. පසේ ජලයේ රැඳෙන්න යෙදෙන සංශක්ති හා ආසක්ති බලවලට වඩා ගුරුත්වාකර්ෂණ බලය වැඩි. ඒකයි ළමයෝ ගුරුත්වාකර්ෂණ බලය යටතේ මේ ජලය පසෙන් බැහැලා යන්නේ. ඉතින් මෙහෙම
මෙතන කියලා තියෙනවා මේ පසේ ජලය රැඳීමට යෙදෙන සංශක්තිය ආශක්ති බලයට වඩා ගුරුත්වාකර්ෂණ බලය වැඩි. ඒ නිසා පසෙන් බැහැලා යනවා. ඉතින් මෙහෙම ශාක විසින් උරා ගන්න ඉස්සෙල්ලා දැන් ශාක ලෑස්ති වෙනවා පසෙන් ජලය උරා ගන්න යාගේ මුල් මගින්. හැබැයි ඊට කලින් මොකද වෙන්නේ? මෙන්න බැහැලා යනවා. ශාක විසින් පසෙන් උරා ගන්න ඉස්සෙල්ලා පසෙන් බැහැලා යන නිසා කෘෂිකාර්මිකව වැදගත් වෙන්නේ නැහැ. මේ ජලයේ පසේ රැඳී පවතින්නට හෝ ඉවත් කිරීමට අවශ්‍ය වෙන්නේ ඊටාම අඩු බලයක් කොච්චරක්ද? වායුගෝල පීඩන ඒකක බිඳුවේ ඉඳලා 0.2ක් තරම් වූ ඊටාම අඩු ඒකකයකින් තමයි මේ ජලය පසේ රැඳිලා පවතින්නේ. ඊටාම අඩු බලයකින් තමයි මේ ජලය පසේ රැඳී පවතින්නේ. අපි එනවා දෙවන ජල වර්ගයට කවුද? අපි කියනවා කේශාකර්ෂණ නැත්නම් කේශාකර්ෂක ජලය කියලා. මොකක්ද මෙයාගේ කතන්තරේ? පසේ තියෙන ශුද්‍ර අවකාශවල තමයි රැඳිලා තියෙන්නේ. ශුද්‍ර අවකාශවල කේශාකර්ෂණය නම් අධික බලයකින් රැඳිලා තියෙනවා. ඒ නිසා ගුරුත්ව බලය යටතේ පසෙන් බැහැලා යන්නේ නැහැ. ඒකට හේතුව පසේ ජලය රඳවා ගන්නට යෙදෙන සංශක්ති හා ආසක්ති බල පසේ ජලය රැඳීමට යෙදෙන සංශක්ති හා ආසක්ති බල ඔය කියන ගුරුත්ව බලයට වඩා වැඩි. කට ඇරිච්ච පැත්ත ලොකුයිනේ. ඔය කියන ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩි. ඒ නිසා ගුරුත්ව බලය යටතේ බැහැලා යන්නේ නැහැ. අනික තමයි ළමයෝ මේ ජලයෙන් කොටසක් ශාකවලට උරා ගන්න පුළුවන්. ශාක මුල් වලට මේ ජලයෙන් කොටසක් උරා ගන්න පුළුවන්. ශාකවලට උරා ගන්න පුළුවන් හන්දා කෘෂිකාර්මිකව වැදගත් වෙනවා. මෙතන කියනවා කේශාකර්ෂණය නම් බලයකින් පසේ රැඳිලා තියෙනවා. අපි කිව්වා සිහින් හා කේශික නලවල සිහින් හා කේශික අවකාශවල ගුරුත්වයට එරෙහිව ජලය රඳවාගත හැකි අතිරේක බලය කේශාකර්ෂණ බලය. අන්න ඒ බලයෙන් තමයි පසේ ජලය රැඳිලා තියෙන්නේ. මේ ජලය ගුරුත්වය යටතේ බැහැලා යන්නේ නැහැ. හේතුව වෙන්නේ පසේ ජලය රැඳෙන්න යෙදෙන සංශක්ති හා ආසක්ති බලය ගුරුත්ව බලයට වඩා වැඩි. මේ ජලයේ කොටසක් ඔක්කොම නෙමෙයි කොටසක් ශාක වලට ලබා ගන්න පුළුවන්. එහෙමනම් මට මෙතනට එකක් එකතු කරන්න පුළුවන්. මොකක්ද? ඒ නිසා ළමයෝ කෘෂිකාර්මිකව වැදගත් වෙනවා. ඒ නිසා අපිට කියත හැකි කෘෂිකාර්මිකව වැදගත් වෙනවා. ඔක්කොම නෙවෙයි කොටසක්. කෘෂිකාර්මිකව වැදගත් වෙනවා. මේ ජලය පසේ රැඳිලා තියෙන්නේ වායුගෝල පීඩන ඒකක 0.2ත් 31ත් අතර වූ පරාසයකින්. මහා අවකාශවල තිබ්බා ගුරුත්වාකර්ෂණ. ශුද්‍ර අවකාශවල තිබ්බා කේශාකර්ෂණ. බලමු කවුද තුන්වෙනි ජල වර්ගය කියලා. කවුද? ජලාකර්ෂණ හෙවත් ජලාකර්ෂක ජලය. පස්සංශු වටා තුනී පටලයක් විදිහටයි බැඳලා තියෙන්නේ. මේ තියෙන්නේ පස්සංශුවක් නම් මේ පස්සංශුව වටා ඊටාම තුනී පටලයක් වශයෙන් තමයි බැඳිලා ඉන්නේ මේ විදිහට. ඊටාම අධික සංශක්ති හා ආසක්ති බලයකින් තමයි බැඳිලා ඉන්නේ. මේ ඉන්නේ පස්සංශුව නම් මේ ඉන්නේ පස් අංශුව නම් එයා වටා අධික සංශක්ති හා ආසක්ති බලයකින් තමයි මේ කියන ජලය රැඳිලා ඉන්නේ. කොච්චර අධික බලයකින් රැඳිලා ඉන්නවද කිව්වොත් මේ ජලය රැඳී පැවතීමට යෙදෙන සංශක්ති හා ආසක්ති බලය. මේ ජලයේ පසේ රැඳී පැවතීමට යෙදෙන සංශක්ති හා ආසක්ති බලය අනිවාර්යෙන්ම ගුරුත්වාකර්ෂණ බලයට වඩා වැඩි.
මේ නිසා කීයටවත් ගුරුත්වාකර්ෂණය යටතේ පසෙන් ඉවත් වෙන්නේ නැහැ. දැන් අනික් පැත්තෙන් තව දෙයක් තියෙනවනේ. මේ පසේ වගා කරපු ශාක මේ ජලය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා ශාක මුල් මගින් යොදනවා චූෂණ බලයක්. වතුර ඇද ගන්න බලයක් යොදනවා. ඒකට අපි කියනවා චූෂණ බලය කියලා. හැබැයි ශාක මුල් මගින් පසේ තියෙන ජලය ලබා ගන්නට යොදන චූෂණ බලයටත් වඩා මේ පටලේ ජලය රැඳිලා තියෙන බලය වැඩි. ඒ නිසා ශාක වලට ලබා ගන්නත් බෑ. ශාක වලට උරා ගන්න බැයි නම් කෘෂිකාර්මිකව වැදගත් වෙන්නේ නැහැ හැබැයි. ඒ නිසා මේ ජලය අපිට කෘෂිකාර්මිකව වැදගත් වෙන්නේ නැහැ. හැබැයි මේ ජලය සමහර ශුද්ධ ජීවීන්ට ලබා ගන්න පුළුවන්. මේ ජලයේ රැඳිලා තියෙන වායුගෝල පීඩන ඒකක 31ත් 10000ක් තරම් අධික බලයකින්. තව විදිහකින් මේ ජලය ගැන අපි කතා කරනවා මෙන්න මෙහෙම. අපි කිසියම් පස් කුට්ටියක් අරගෙන නැත්නම් පස් ස්කන්ධයක් අරගෙන මේක oven එකේ දාලා සෙන්ටිග්‍රේඩ් අංශක 105ක උෂ්ණත්වයට නියත ස්කන්ධයක් යටතේ වේලනවා. එහෙම වේලපුවහම මේකේ තියෙන ජලය ඉවත් වෙනවා. ඉවත් වෙලා ලැබෙනවා අපිට වියලි පස් කුට්ටියක්. මෙන්න මේ වියලි පස අපි වාතයට නිරාවරණය කළොත් මේ වියලි පස අපි වාතයට නිරාවරණය කරනවා. මේ වියලි පස වාතයට නිරාවරණය කළොත් මෙහා වාතයෙන් ජලය උරාගෙන සමතුලිත වෙනවා. මෙන්න මෙහෙම වාතයෙන් උරා ගන්න ජලයට අපි කියනවා ජලාකර්ෂක ජලය කියලා. ජලාකර්ෂණය කියලා කියන්නේ ළමයි කවුරු හරි වායුගෝලයෙන් උරා ගන්න තෙතමනයටයි. එතකොට මේ විදිහට වායුගෝලයෙන් උරා ගන්න නිසා මේකට ජලාකර්ෂක ජලය කියනවා. හැබැයි කෘෂිකාර්මිකව වැදගත් නැහැ. පස්සංශු වටා තුනී පටලයක්සේ රැඳී පවතින ජලය ඉතා අධික සංශක්තිය ආශක්ති බලවලින් බැඳිලා තියෙනවා. ඒ නිසා ගුරුත්වාකර්ෂණ බලය යටතේ ඉවත් වෙන්නේ නැහැ. නමුත් ශාක මගින් යොදන චූෂණ බලය මගිනුත් මේ ජලය ලබා ගන්නට බෑ. ශාක වලට තම චූෂණ බලය මගින් ලබා ගන්න බැරි නිසා කෘෂිකාර්මිකව වැදගත් වෙන්නේ නැහැ. තව විදිහකින් කිව්වොත් පස් සාම්පලයක් අරගෙන ඒක උදුනක දාලා සෙනෙහසක 105ට නියත ස්කන්ධයකට වේලලා වායුගෝලයට නිරාවරණය කරපුවාම වායුගෝලයෙන් උරාගෙන සමතුලිත අවස්ථාවට පත්වන ජල ප්‍රමාණය තමයි ජලාකර්ෂක ජලය කියන්නේ. මේක රැඳිලා තියෙන ඉතා අධික බලයකින් කොච්චරක්ද මේ බලය? වායුගෝල පීඩන 31 ඉඳලා 10000ක් තරම් අධික බලයක් වෙනවා. දැන් අපිට මෙතෙන්දී මේ ගුරුත්වාකර්ෂණ, කේශාකර්ෂණ හා ජලාකර්ෂණ කියන ජල වර්ග තුන පසේ රැඳී ඇති බලය මේ වගේ පරිමාණයක් මගින් ඕනනම් දක්වන්න පුළුවන්. මම යොදා ගන්නකො මේ වගේ රේඛාවක්. මේ රේඛාව මගින් මම පෙන්눔 කරන්නට යන්නේ පසේ ජලයේ රැඳී ඇති බලය කියලා හිතන්නකො ළමයි. මේ රේඛාවේ මට හම්බ වෙනවා ගුරුත්වාකර්ෂණ ජලයේ පරාසයක්. මේ රේඛාවේ මට හම්බ වෙනවා ගුරුත්වාකර්ෂණ ජල පරාසයක්. මේ රේඛාවේ මට හම්බ වෙනවා කේශාකර්ෂණ ජල පරාසයක්. මේකෙම මට හම්බ වෙනවා ජලාකර්ෂණ හෝ ජලාකර්ෂක ජල පරාසයක්. මේ එක එක අවස්ථාවකදී පසේ ජලයේ රැඳී ඇති බලය මට එක එක පරිමාණ මගින් මනින්න පුළුවන්. එක පරිමාණයක් තමයි අපි දැන් මේ කතා කරපු වායුගෝල පීඩන ඒකක පරිමාණය. ගුරුත්වාකර්ෂණ ජලය කියන්නේ වායුගෝල පීඩන ඒකක බිඳුවේ ඉඳලා 0.2 අතර පරාසය
කේශාකර්ෂණ කියන්නේ 0.2 ඉඳලා 31 අතර පරාසය. ජලාකර්ෂක කියන්නේ 31 ඉඳලා 10,000 දක්වා අතර පරාසය. මේ යම්පසක ජලයේ මනින එක පරාසයක්. මම මේ කතා කරන්නේ භෞතික වර්ගීකරණය ගැන. යම්පසක ජලයේ රැඳී ඇති ස්ථානය හා රැඳී ඇති හෝ ඉවත් කිරීමට අවශ්‍ය බලය මතයි මේ වර්ගීකරණය ගොඩනැගිලා තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ ජලය ගුරුත්ව බලය යටතේ පසින් බැහැලා යනවා. මහා අවකාශවල තියෙන්නේ ශාක මගින් ලබා ගන්න ඉස්සෙල්ලා බැහැලා යන හින්දා කෘෂිකාර්මිකව වැදගත් නැහැ. රැඳී ඇත්තේ වායුගෝල පීඩන 0.2 අතර. මෙයා ඉන්නේ මහා අවකාශවල. මේ වගේ ලොකු අවකාශවල තමයි එයා ඉන්නේ. කේශාකර්ෂණ ජලය ශුද්ධ අවකාශවල කේශාකර්ෂණයේ නම් බලයකින් රැඳී පවතිනවා. මේ ජලයේ රැඳීමට යෙදෙන සංශක්තිය හා ආසක්ති බලය ගුරුත්ව බලයට වඩා වැඩි හින්දා ගුරුත්ව බලය යටතේ පසින් බැහැලා යන්නේ නැහැ. නමුත් ජලයෙන් කොටසක් ශාක වලට ලබා ගන්න පුළුවන් කෘෂිකාර්මිකව වැදගත් වෙනවා. මේ ජලය රැඳලා තියෙන්නේ වායුගෝල පීඩන ඒකක 0.2 ඉඳලා 31 දක්වා. තුන්වෙනි එක්කෙනා ජලාකර්ෂක ජලයේ 5.8 තුනී පටලයක් විදිහට රැඳිලා ඉන්නවා. ඉතා අධික සංශක්තිය හා ආසක්ති බලවලින් පසේ රැඳිලා ඉන්නවා. මේ නිසා ගුරුත්වය යටතේ ඉවත් වෙන්නෙත් නැහැ. ශාක වලට ලබා ගන්නත් බෑ. ඒ නිසා කෘෂිකාර්මිකව වැදගත් වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් උදුනේ සෙනගංශක 105ට වේලපු පස් සාම්පලයක් වායුගෝලයට නිරාවරණය කරපුවම වායුගෝලයෙන් උරාගෙන සමතුලිත වන ජල ප්‍රමාණයයි රැඳිලා තියෙන්නේ. වායුගෝල පීඩන ඒකක 31 ඉඳලා 10,000ක් තරම් වූ අධික බලයකින්. මේ කතා කළේ පසක ජලයේ මැනිය හැකි එක පරිමාණයක් කවුද? වායුගෝල පීඩන ඒකක පරිමාණය. අපිට තව පරිමාණයකට යන්න පුළුවන්. ඔබට මතක ඇති අපි කතා කළා ජල සෙන්ටිමීටර් පරිමාණය. හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර එකක් වූ සිහින් හා කේශික නලයක විවිධ උසවල් සෙන්ටිමීටර වලින් මැනලා එමගින් ජලය රැඳී ඇති බලය දක්වන්නටයි යන්නේ. මේදී වායුගෝල පීඩන ඒකකයක් කියන්නේ ජල සෙන්ටිමීටර 1000ක් නිසා මේ සෑම වායුගෝල පීඩන ඒකකයක්ම 1000න් වැඩි කරන් ගියා නම් හරි. එහෙනම් මෙන්න දෙවෙනි පරිමාණය කවුද ළමයි? ජල සෙන්ටිමීටර් පරිමාණය. මේ බලන්න වෙන වැඩි. ළමයෝ බිඳුව 1000න් වැඩි කළා බිඳුවමයි. 0.2 1000න් වැඩි කළා 200යි. 31 1000න් වැඩි කළා 31000යි. 10,000 1000න් වැඩි කරපුවාම ලොකු ගාණක් හම්බ වෙනවා. මේක මට දර්ශකයක් විදිහට 10.7 බලයක් කියන්න පුළුවන්. දැන් මේ විදිහට අපි කිව්වේ ඒක තමයි යම් පසක ජලය රඳවා ඇති බලය ජල සෙන්ටිමීටර වලින් මනින්න ගියාම විශාල ඉලක්කම් ලැබෙනවා. ඒවා කෙටි කරලා ලඝු කරලා පහසුවට දක්වන්නේ PF පරිමාණයේ හෙවත් යම් පසක ජලය රඳවා ඇති බලය ජල සෙන්ටිමීටර වලින් මැනලා එය 10 පාදයට ලඝු ගණකයකින් දැක්වීම. මේ මගින් හදාගන්න ජලය මැනීමේ පරිමාණය PF පරිමාණය වෙනවා. මෙතන බිඳුවේ ලඝුත් බිඳුවමයි. 200 ලඝු බැලුවොත් ලඝු ගණක පොතක් හොයන් ඕනම් බලන්න 2.5ක් වෙනවා. 31000 ලඝු බලන්න 4.5ක් විතර ලැබෙනවා. 10.7 බලේ ලඝු කෙලින්ම දර්ශකයෙන් එන්නේ 7ක් බව පැහැදිලි. මේ අපි කතා කළේ යම් පසක ජලය රඳවා ඇති බලයට අදාළ මොකක්ද? භෞතික වර්ගීකරණය. මේ භෞතික වර්ගීකරණය යටතේ තමයි අපි මේ විදිහට ගුරුත්වාකර්ෂණ, කේශාකර්ෂණ හා ජලාකර්ෂක වශයෙන් ජලය වර්ග කළේ. අපිට ওই වගේ තව වර්ගීකරණයකට යන්න පුළුවන්. මොකක්ද ඒකට අපි කියන්නේ? ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියමු biological classification කියලා. මේකට කියත හැකි අපිට ඕන biological classification කියලා.
යම් පසක තියෙන පාංශු ජලය ශාක වලට ලබා ගැනීමේ හැකියාව මතයි මේ ජෛව විද්‍යාත්මක වර්ගීකරණය හෙවත් බයොලොජිකල් ක්ලාසිෆිකේෂන් එක ගොඩනගලා තියෙන්නේ. එතකොට ජෛව විද්‍යාත්මක වර්ගීකරණය යටතේ පාංශු ජලය ප්‍රධානාකාර තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි නිදහස් ජලය හෙවත් අතිරික්ත ජලය, අනික ලබාගත හැකි ජලය, අනික ලබාගත නොහැකි ජලය. අපි ගත්තොත් නිදහස් ජලය හෙවත් අතිරික්ත ජලය වෙලා තියෙන්නේ මොකක්ද? ශාක මගින් උරා ගැනීමට පෙර පසෙන් බැහැලා යනවා. ඇයි? රැඳී පවතින අඩු බලයකින් මේ ජලය ගුරුත්වය යටතේ තමයි ඉවත් වෙන්නේ. වායුගෝල පීඩන 0.2යි අතර බලයකින් රැඳී පවතී. කවුද අයත් වෙන්නේ? අපට අයත් වෙනවා ගුරුත්වාකර්ෂණ ජලය. මේකට අයත් වෙනවා ගුරුත්වාකර්ෂණ ජලය. දෙවෙනි එක්කෙනා ලබාගත හැකි ජලය යම් පසක පවතින ශාක වලට උරාගත හැකි ජලය වෙනවා. කේශාකර්ෂණ ජලයෙන් කොටසක් අයිති වෙනවා. රැඳී පවතින වායුගෝල පීඩන ඒකක 0.2යි 15යි අතර පරාසයි. තුන්වෙනි එක්කෙනා කවුද? ලබාගත නොහැකි ජලය. දැන් මෙයා හැකිනේ. ලබාගත නොහැකි ජලය කියන්නේ ශාක වලට ගන්න බැරි තරම් අධික බලයකින් පසේ රැඳිලා ඉන්න ජලය. ඇයි රැඳිලා ඉන්නේ තරම් අධික ජලයකින්? ශාක මගින් යොදන චූෂණ බලයට වඩා මේගොල්ල පසේ රැඳිලා ඉන්න සංශක්ති ආසක්ති බල වැඩි. ඒ නිසා ශාක වලට ගන්න බෑ. කවුද අයත් වෙන්නේ? අර ජලාකර්ෂක ජලයේ සම්පූර්ණයෙන්ම එයා පස්සංශුවට පටලයක් වශයෙන් ඉන්නේ. එයා සම්පූර්ණයෙන්ම අයිති වෙනවා ඊළඟට ශාක වලට ගන්න බැරි තරම් අධික බලයකින් ඉන්න කේශාකර්ෂණ ජලයේ ස්වල්පයක් තියෙනවනේ. ඒක දායක වෙනවා. දැනගන්න මේ කේශාකර්ෂණ ජල ස්වල්පය හැබැයි ශාක වලට ගන්න බැරි වුණාට සමහර ශුද්ධ ජීවීන්ට ගන්න පුළුවන්. අපිට ඕනේ නම් ළමයෝ මේ ජෛව විද්‍යාත්මක වර්ගීකරණය අපි අර කලින් කතා කරපු පරිමාණයටම ඈඳන්න පුළුවන් මේ විදිහට. අපි කලින් කතා කරපු පරිමාණයේදී ඔබට මතක ඇති අපි මෙතන පාංශු ජලය සඳහා භෞතික වර්ගීකරණයක් ඉදිරිපත් කළානේ. මේ තියෙන්නේ අපේ භෞතික වර්ගීකරණයනේ. මේ තියෙන්නේ අංක 1 භෞතික වර්ගීකරණය කියලා හිතන්නකෝ. මේකටම මට ජෛව විද්‍යාත්මක වර්ගීකරණය ඈඳන්න පුළුවන්. මේ අනුව පාංශු ජලයේ ආකාර 3යි. පළවෙනි එක නිදහස් ජලය හෙවත් අතිරික්ත ජලය. ශාක මගින් ලබා ගන්න කලින් පසෙන් බැහැලා යනවා. මේකට අයිති වෙන්නේ ගුරුත්වාකර්ෂණ ජලය තමයි. එහෙනම් ළමයි දැනගන්න මෙන්න ඉන්නවා අපේ ජෛව විද්‍යාත්මක වර්ගීකරණයේ යටතේ නිදහස් හෙවත් අතිරික්ත ජලය. කවුද මේ? අනික් පැත්තෙන් ගුරුත්වාකර්ෂණ ජලය තමයි. නිදහස් එහෙම නැත්නම් අතිරික්ත ජලය. තව එක්කෙනෙක් ඉන්නවා ශාක වලට ගන්න පුළුවන් ජලය අපි කිව්වා ලබාගත හැකි ජලය කියලා. අයිති වෙනවා කිව්වේ කවුද? කේශාකර්ෂණ ජලයෙන් කොටසක්. හැබැයි එයා රැඳිලා තියෙන්නේ වායුගෝල පීඩන 0.2යි 15යි අතර කිව්වා. එහෙනම් මෙන්න මේ පරාසය. මෙන්න මේ පටු පරාසය තමයි ශාකවලට available water හෙවත් ලබාගත හැකි ජලය කියන්නේ. එතකොට ඉතිරි කේශාකර්ෂණ ජලයේ ස්වල්පයක් තියෙනවා. මේ ටික ඊට අමතරව සම්පූර්ණ ජලාකර්ෂක ජලය තියෙනවා. කවුද ඒ? මෙන්න මේ කොටස unavailable water හෙවත් ලබාගත නොහැකි ජලය. මෙයාට අපි කියනවා ලබාගත නොහැකි ජලය කියලා. කවුද අයිති වෙන්නේ? කේශාකර්ෂණ ජලයෙන් කොටසකුයි සම්පූර්ණ ජලාකර්ෂණ ජලයයි. එහෙනම් මෙන්න ළමයෝ පාංශු ජලය සඳහා ගොඩනැගූ වර්ගීකරණයන් දෙක. දැන් අපි කලින් කතා කළේ භෞතික වර්ගීකරණය. ඊට පස්සේ කතා කරන්න යන්නේ ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. මේ යටතේ කතා කරන්නට යන්නේ ශාකවලට මේ තියෙන ජලය ගන්න පුළුවන්ද බැයිද කියන එකයි. ඒ නිසා මෙන්න තියෙනවා ළමයි
අංක 2 මගින් දක්වන්නට යනවා ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. ඒ යටතේ නිදහස් සෙවත් අතිරික්ත ජලය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පසේ නිදහසේ බැහැලා යනවා ශාක වලට ලබා ගන්න ඉස්සෙල්ලා. කවුද මේ? ගුරුත්වාකර්ෂණ ජලය. ඒකයි මේ ගුරුත්වාකර්ෂණ ජල පරාසය තුලම එයා ඉන්නේ. දෙවෙනි එක්කෙනා ලබාගත හැකි ජලය අපට කෘෂිකාර්මිකව වැදගත් වෙන්නේ මෙයා තමයි. කවුද අයත් වෙන්නේ? කේශාකර්ෂණ ජලයෙන් කොටසක් වායුගෝල පීඩන ඒකක 0.2යි 15යි අතර බලයකින් ඉන්නේ. මෙයා රැඳිලා තියෙන ජල සෙන්ටිමීටර බලය ගත්තොත් අපට පුළුවන්කමක් තියෙනවා මේ 15 1000න් වැඩි කරන්න ජල සෙන්ටිමීටර බවට පත් කරන්න 15000ක් වෙනවා. ඒ වගේම මෙයා රැඳිලා ඉන්න මෙයාගේ PF අගය ගත්තොත් 15000යි ලඝු බලපුවාම 4.2ක් වෙනවා. තුන්වෙනි එක්කෙනාක් ලබාගත නොහැකි ජලය ශාක වලට ගන්න බැරි තරම් අධික බලයකිනුයි පසේ රැඳිලා ඉන්නේ. කවුද අයත් වන්නේ? සම්පූර්ණ ජලාකර්ෂණ ජලය හා ශාක වලට ගන්න බැරි තරම් අධික බලයෙන් රැඳී පවතින කේශාකර්ෂණ ජලයේ ස්වල්පයක්. එහෙනම් අපි කතා කරලා ඉවරයි පාංශු ජල වර්ගීකරණය. අපි කිව්වා පාංශු ජල වර්ගීකරණය යටතේ පාංශු ජලයේ ප්‍රධාන ආකාර දෙකකින් වර්ග කරනවා. එකක් භෞතික වර්ගීකරණය. අපට ඕනනම් කියන්න පුළුවන් මේ භෞතික වර්ගීකරණය යටතේ පාංශු ජලය බෙදෙනවා. ගුරුත්වාකර්ෂණ ජලය ගුරුත්ව බලය යටතේ බැහැලා යන එක්කෙනා. කේශාකර්ෂණ ජලය කේශාකර්ෂණේ නම් බලයකින් රැඳී පවතින එක්කෙනා. ජලාකර්ෂණ හෙවත් ජලාකර්ෂක ජලයේ පස්සංශු වටා තුනී පටලයක් වශයෙන් ඉන්නේ එක්කෙනා. ඊළඟට හම්බ වුණා ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. ශාකවලට මෙයා ගන්න පුළුවන්ද බැරිද කියන එකම තමයි වර්ග කළේ. ආකාර 3යි. එක්කෙනෙක් තිබ්බා ලබා ගන්න කලින් ඉවත් වෙනවා. නිදහස් හෙවත් අතිරික්ත ජලය එයයි මෙයයි එකයි. ලබාගත හැකි ජලය ශාකවලට පස්සෙන් ලබා ගන්න පුළුවන් එක්කෙනයි කේශාකර්ෂණයෙන් කොටසක් වුණා. ලබාගත නොහැකි ජලය ශාකවලට ගන්න බැරි තරම් අධික බලයකින් පසේ රැඳිලා තිබුණා. අයිති උනේ කේශාකර්ෂණ කොටසක් හා ජලාකර්ෂණයි. එහෙනම් මේ වර්ගීකරණයන් දෙකම ඔබට මතක ඇති මම එකම පරිමාණයක මෙන්න මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. මේ තියෙන්නේ අදාළ පරිමාණය. මේ ගොඩනගලා තියෙන්නේ භෞතික වර්ගීකරණයයි මේ තියෙන්නේ ජෛව විද්‍යාත්මක වර්ගීකරණය. එහෙනම් පාංශු ජලය කියන්නේ යම් පසක පවතින ජලය ශුද්ධ අවකාශවල මහා අවකාශවල මෙන්ම පස්සංශු වටා තුනී පටලයක් වශයෙන් ඉන්න පුළුවන්. මේගොල්ලන්ගේ විවිධත්වය නිසා වර්ග කළා පදනම් දෙකකට භෞතික විද්‍යාත්මකව වර්ග කළා ජෛව විද්‍යාත්මකව වර්ග කළා. දැන් ළමයි මේ පසක මේ ජල වර්ග ඔක්කොම ඉන්නවද? ටිකක් ඉන්නවද? කොයි විදිහටද ඉන්නේ? ආදිය මත අපට පුළුවන් පාංශු තෙතමන අවස්ථා වර්ගීකරණයක් ගොඩනගන්න. යම් පසක කවුරුද ජලයේ ඉන්නේ කොච්චර ඉන්නවාද කියන එක මත අපට පුළුවන් පාංශු තෙතමන අවස්ථා හෙවත් soil moisture condition හඳුනා ගන්න. එහෙනම් අපි ඊළඟට කතා කරනවා මේ පාංශු තෙතමන අවස්ථා ගැන. මාතෘකාව පාංශු තෙතමන අවස්ථා. ඊයටදී අපි කියනවා දරුවනේ යම් පසක පවතින ජල වර්ගය. ජල වර්ගය කියන්නේ මෙයා ගුරුත්වාකර්ෂණද කේශාකර්ෂණද ජලාකර්ෂකද හා ජල ප්‍රමාණය ඔක්කොම ඉන්නවද ටිකක් ඉන්නවද කියන එක මත අපිට පුළුවන් තෙතමන අවස්ථා කීපයක් වර්ග කරන්න. මෙන්න තෙතමන අවස්ථා ටික සංතෘප්ත ධාරිතාව,
ශේෂ්ත්‍රධාරිතාව, මැලවීමේ අංකය හෙවත් මලානික සංගුණකය, ඒ වගේම උදුනේ වියලි කළ පස. තෙතමන අවස්ථා 4ක් ගැන අපට අවබෝධය වැදගත් වෙනවා. කවුද? සංතෘප්ත ධාරිතාව, ශේෂ්ත්‍රධාරිතාව, මැලවීමේ අංකය හෙවත් මලානික සංගුණකය, අවන් රයිඩ් සොයිල් හෙවත් උදුනේ වියලි කළ පස. අපි ඉස්සෙල්ලාම ගත්තොත් ළමයි සංතෘප්ත ධාරිතාව, මේකට සමහරු කියනවා point of saturation කියලා, සමහරු කියනවා සංතෘප්ත ප්‍රතිශතය කියලා. අපි කියනවා යම් පසක් ජලයෙන් සංතෘප්ත වුණාම ඒ පසේ පවතින තෙතමන තත්වය තමයි මේ. මේදී පසේ අර 3 දෙනාම සම්පූර්ණයෙන් ඉන්නවා. කවුද 3 දෙනා ළමයෝ? ගුරුත්වාකර්ෂණය ඉන්නවා සම්පූර්ණයෙන්ම, කේශාකර්ෂණය ඉන්නවා සම්පූර්ණයෙන්ම, ජලාකර්ෂණ ඉන්නවා සම්පූර්ණයෙන්ම. කේශාකර්ෂණ ඉන්නවා නම් ශුද්ධ අවකාශ ජලයෙන් පිරලා තියෙනවා. ගුරුත්වාකර්ෂණ ඉන්නවා නම් මහා අවකාශත් ජලයෙන් පිරලා තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි. පසක ශුද්ධ අවකාශ වගේම මහා අවකාශත් ජලයෙන් පිරලා තියෙනවා නම් මේ අවස්ථාවේ පසේ වාතාශ්‍රය නම් එච්චර හොඳ නැහැ. පසේ වාතාශ්‍රය දුර්වල හින්දා මේ පස භෝගවගාවට එච්චර හොඳ නෑ ළමයෝ. ඇයි? පසේ මහා අවකාශ වාතයෙන් පිරුණාම පසේ වාතාශ්‍රය දුර්වලයි. ඇයි? වාතයේ තියෙන විදිහක් නෑ. ඒ නිසා ඉතින් ඔන්න භෝගවගාවට නම් හොඳ නෑ. අපි ඉස්සරහට කතා කරනවා තෙතමන අවස්ථාවක් ශේෂ්ඨධාරිතාව කියලා. අන්න ඒ ශේෂ්ඨධාරිතාව කියන අවස්ථාවේ පසේ තියෙන ජල ප්‍රමාණය වාගේ දෙගුණයක් මෙතෙන්දී ඉන්නවා දල වශයෙන්. මෙතෙන්දී පසේ මේ අවස්ථාවේදී පසේ ජලය රැඳලා තියෙන්නේ හො ඉවත් කරන්න අවශ්‍ය බලය වායුගෝල පීඩන ජල සෙන්ටිමීටර් pf 0.0.0. යම් පසක් හොඳ වැස්සකට හරි හොඳ ජල සම්පාදනයකට හරි අහුවෙච්චි හැටියෙම පසක් මේ අවස්ථාවේ තියෙනවා. මොකද පසේ මහා අවකාශවල ජලය පිරෙනවා තාම බැහැලා යන්න වෙලාවක් නැහැ. අන්න ඒක තමයි මේ අවස්ථාව ගැන අපට කියන්න තියෙන්නේ. එතකොට දෙවන තෙතමන අවස්ථාවක් තියෙනවා ශේෂ්ඨ ධාරිතාව. මේකට අපි කියනවා ෆීල්ඩ් කැපැසිටි හෙවත් FC කියලා. භෝග වගා කළ පසක මූල මණ්ඩල කලාපයේ දක්වා ඒ කියන්නේ මේකයි. මේ තියෙන්නේ පොළොව මට්ටම නම් මෙන්න භෝග වගා කළ පසක්, මෙන්න ශාකයේ කඳ පත්‍රාදිය, මෙන්න මූල මණ්ඩලය. යම් භෝගයක මුල් ගමන් කරන මෙන්න මේ කලාපයටයි අපි කියන්නේ මූල මණ්ඩල කලාපය කියලා. ඔකට සමහරු කියයි රූට් සෝන් එක කියලා. මෙතෙන්දි කරන්නේ මේ මූල මණ්ඩල කලාපයේ දක්වා හෙවත් රූට් සෝන් එක දක්වා පස ජලයෙන් සංතෘප්ත කරනවා මේ විදිහට. සංතෘප්ත කරලා මහා අවකාශවල තියෙන සංතෘප්ත කරලා මහා අවකාශවල තියෙන ගුරුත්වාකර්ෂණ ජලයට බැහැලා යන්න දෙනවා. අන්න ඊට පස්සේ මේ පසේ පවතින තෙතමනාගයට අපි කියනවා ශේෂ්ඨ ධාරිතාව කියලා. ඒකයි මේ කරලා තියෙන්නේ. භෝග වගා කළ පසක මූල මණ්ඩල කලාපයේ දක්වා පස ජලයෙන් සංතෘප්ත කරලා නිදහසේ ජල වහනය වෙන්න දෙනවයි කියන්නේ ඔය ගුරුත්වාකර්ෂණ ජලයට බහින්න දෙනවා. අපි කතා කරමින් හිටියේ පසක තියෙන තෙතමන අවස්ථාවන් යටතේ ශේෂ්ඨ ධාරිතාව ගැන. මෙතෙන්දි භෝග වගා කරපු පසක මූල මණ්ඩල කලාපයේ දක්වා පස ජලයෙන් සංතෘප්ත කරනවා. මෙතන පෙන්눔 කළා ඔබට මොකක්ද මේ මූල මණ්ඩල කලාපය කියන්නේ කියලා. මේ දක්වා පස ජලයෙන් සංතෘප්ත කරලා වැඩිපුර තියෙන ජලයට බැහැලා යන්න ඉඩ දෙනවා. එතකොට පසේ තියෙන තෙතමනාගය තමයි මේ කියන්නේ. මෙතෙන්දි පසේ තියෙනවා ළමයි ජලාකර්ෂක ජලයේ සම්පූර්ණෙනුයි කේශාකර්ෂණ ජලයේ සම්පූර්ණෙනුයි. හැබැයි මහා අවකාශවල තිබිච්ච ගුරුත්වාකර්ෂණ ජලයේ බැහැලා යනවා මේ දවසක් දෙකක් යනකොට ගුරුත්ව බලය යටතේ. මෙතෙන්දි පසේ ජලය රැඳිලා තියෙන්නේ හො ඉවත් කරන්න අවශ්‍ය වෙනවා වායුගෝල පීඩන ඒකක 0.2 ජල සෙන්ටිමීටර නම් 10න් වැඩි කරන්න 200ක්. එහෙම නැත්නම් pF නම් 2.5.
එතකොට කිසියම් පසක වයනය ව්‍යුහය ආදී ලක්ෂණ මත සංතෘප්ත අවස්ථාවේ ඉඳලා පසක් ශේෂ්ඨාරිතාවට පත්වෙන්න දවසක් දෙකක් අතර කාලයක් යන්න පුළුවන්. එතකොට මේක පසේ තියෙන උපරිම ජලාකර්ෂක හා කේශාකර්ෂණ ජල ප්‍රමාණය මත රැඳී පවතිනවා. දැනගන්න මේ වාගේ වෙලාවක පසේ මහා අවකාශ පිරලා තියෙන්නේ වාතයෙන්. ඇයි? ගුරුත්වාකර්ෂණ බැහැලා ගියානේ. ශුද්ධාවකාශ පිරලා තියෙන්නේ ජලයෙන්. ඒ නිසා පසේ වායු තත්වයක් හරි හොඳයි, ජල තත්වයක් හරි හොඳයි. වායු තත්වයක් හොඳයි, ජල තත්වයක් හොඳයි. ඒ වගේම පස මත ජලයේ ගලා යාමක් හෙවත් අපදාවක් නැහැ. ඒ කියන්නේ පාංශු කාදනය වෙන්නේ. අපදාවක් නැත්නම් පාංශු කාදනයක් නැහැ. අපිට හොඳින්ම බිම් සකස් කරන්නත් පුළුවන්. ශාක වලට පහසුවෙන්ම ජලය ලබා ගන්නත් පුළුවන්. මේ නිසා යම් පසක තියෙන්න පුළුවන් ප්‍රශස්තම තෙතමන අවස්ථාව වශයෙන් අපි ශ්‍රේෂ්ඨ ධාරිතාව සලකනවා. අපි කතා කළා තෙතමන අවස්ථා දෙකක්. පළවෙනි එක සංතෘප්ත ධාරිතාව, දෙවෙනි එක ශ්‍රේෂ්ඨ ධාරිතාව. සංතෘප්ත ධාරිතාව කියන්නේ යම් පසක් ජලයෙන් සංතෘප්ත වූ තෙතමන අවස්ථාව. මෙහිදී පසේ ගුරුත්වාකර්ෂණ, කේශාකර්ෂණ, ජලාකර්ෂණ තුන්දෙනාම ඉන්නවා. ශුද්ධාවකාශ වගේම මහා අවකාශයත් ජලයෙන් පිරලා තිනවා. පසේ වාතාශ්‍රය දුර්වලයි. ඒ නිසා කෘෂිකාර්මිකව එච්චර හොඳ නැහැ. අධික වර්ෂාවක් හෝ ජල සම්පාදනයකට වහාම පස්සේ තමයි පසක් මේ අවස්ථාවේ ඉන්නේ. පසේ ජලය රැඳිලා තියෙන්නේ වායුගෝල පීඩන ජල සෙන්ටිමීටර් හෝ pF බිඳුවක් තරම් බලයකින්. දෙවන තෙතමන අවස්ථාව ශ්‍රේෂ්ඨ ධාරිතාව නැත්නම් ෆීල්ඩ් කැපැසිටි. අපිට ආකාර දෙකකින් කියන්න පුළුවන්. එකක් තමයි යම් පසක භෝග වගා කරපු පසක මූල මණ්ඩල කලාපයේ දක්වා ජලයෙන් සංතෘප්ත කරලා ගුරුත්වාකර්ෂණ බලය බැහැලා යන්න දවස් දෙකක් දුන්නාට පස්සේ පසේ ඉතුරු වන තෙතමන අවස්ථාව. මෙහිදී පසේ මහා අවකාශ වාතයෙන් ශුද්ධාවකාශ ජලයෙන් පිරලා තියෙනවා. ගුරුත්වාකර්ෂණ ජලය නෑ. පසේ ජලාකර්ෂක හා කේශාකර්ෂණ කියන දෙන්නම සම්පූර්ණයෙන් ඉන්නවා. මහා අවකාශ වාතයෙන්ුත් ශුද්ධාවකාශ ජලයෙන්ුත් පිරුණු නිසා පසේ වාතාශ්‍රය හොඳයි, තෙතමන තත්ත්වය හොඳයි. පස මත ජලයේ ගලා යාමක් වූ අපදාවයක් නැහැ. ඒ නිසාම පාංශු කාදනයක් නැහැ. පසේ තියෙන පෝෂක ජලයේ දිය වෙලා හානි වීමකුත් නැහැ. ඒ වගේම පහසුවෙන් බිම් සකස් කරන්න පුළුවන්. පෝෂක හානි වෙන්නේ නැහැ. ඒ නිසා යම් පසක තියෙන්න පුළුවන් හොඳම තෙතමන අවස්ථාව විදිහට ශ්‍රේෂ්ඨ ධාරිතාව කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේකට ශ්‍රේෂ්ඨ ධාරිතාව කියන්නේ. ඒ නිසා තව විදිහකින් කියත හැකි අර මූල මණ්ඩල කලාපයේ ජලයෙන් සංතෘප්ත කරනවා වගේම යම් පසක තිබිය හැකි ප්‍රශස්තම තෙතමන අවස්ථාව ශ්‍රේෂ්ඨ ධාරිතාව වෙනවා. ගුරුත්වාකර්ෂණ ජලයට බැහැලා යන්න ඕන හින්දා සංතෘප්ත ධාරිතා පසක් දවසක් දෙකක් ගියාට පස්සේ තමයි මේ අවස්ථාවටපත් වෙන්නේ. අපි එනවා තුන්වෙනි තෙතමන අවස්ථාවට. මේකට අපි කියනවා ස්ථිර මැලවීමේ අංකය හෙවත් permanent wilting point එව නැත්නම් මලානික සංගුණකය කියලා. දැනගන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි ගත්තොත් කිසියම් පසක් ළමයි හිතන්න මේ තියෙන පොළොව මට්ටම මෙන්න වගා කළ ශාකයක් තියෙනවා. මේ ශාකයට හොඳට ජලය ලැබෙනවා. අපි හිතමු මේ ශාකය දැන් ඉන්නේ ශ්‍රේෂ්ඨ ධාරිතාවේ කියලා. මේ ශාකය බොහෝම හොඳට ප්‍රකෘතිමත්ව ප්‍රාණවත්ව ඉන්නවා. හැබැයි මොකද වෙන්නේ? වළක්වන්න බැරි විදිහට මේ ශාකයෙන් හා පසෙන් ජලය හානි වෙනවා. පසට අලුතෙන් වතුර දැම්මේ නැත්නම් වර්ෂාවක් ලැබුණේ නැත්නම් ක්‍රමානුකූලව පසෙන් ජලය හානි වෙනවා. මෙහෙම දිගටම ජලය හානි වෙලා ගිහිල්ලා එක්තරා අවස්ථාවක ශාකයට ජලයේ වැයවන ප්‍රමාණයට ශාකයට ජලය ලබා ගන්න බැරි වෙනවා. ශාකයට ජල හිඟයක් ඇති වෙනවා. ශාකය විජලනයට ලක් වෙනවා. මේ විජලනයට ලක් වෙලා ශාකය ස්ථිරවම මැලවිලා යනවා. ස්ථිරව මැලවෙනවායි කියලා කියන්නේ ශාකය මෙතනට ඇවිල්ලා කඩා වැටුණාට පස්සේ අපි ආපහු පසට වතුර දැම්මයි කියලා ශාකය ප්‍රකෘතිමත් වන්නේ නැත. යම් මලානික වූ ශාකයකට යලිත් ජලය සපයපුවාම ඒ ශාකය ප්‍රකෘතිමත් වන්නේ නැතිනම්
ඒ අවස්ථාවේ පසේ පවතින තෙතමනයට අපි කියනවා මැලවීමේ අංකය හෙවත් මලානික සංගුණකය කියලා. යම් පසකින් ක්‍රමානුකූලව ජලය හානි වෙලා ගිහිල්ලා ජල හිඟිය නිසා ශාකය ස්ථිර වශයෙන් මැලවීමක් දක්වන අවස්ථාවක ඒ වගේම ඉබඳු පසකට ආපහු ජල සම්පාදනය කළාට ශාක ප්‍රකෘතිමත් වෙන්නේ නැගිටින්නේ නැති අවස්ථාවක පසේ පවතින තෙතමන අවස්ථාවට අපි කියනවා මැලවීමේ අංකය ස්ථිර මැලවීමේ අංකය මලානික සංගුණකය කියලා. මේ අවස්ථාව අපි හඳුනාගන්නේ ශාකයක් මගින්. හැබැයි තෙතමනේ තියෙන්නේ පසේ මතක තියාගන්න. යම් පසක ඇති ජලය ක්‍රමක්‍රමයෙන් ඉවත් වී යාමේදී ශාකයට අවශ්‍ය ශීඝ්‍රතාවයෙන් ජලය අවශෝෂණය කිරීමට නොහැකි වූ විට එම පසේ වගා කළ ඇති භෝගය මැලවෙනවා. හරි? නැවත පසට ජලය යෙදූ විට ශාකයේ ප්‍රකෘතිමත් නොවන මතක තියාගන්න. ප්‍රකෘතිමත් නොවන අවස්ථාවට පත් වන විට යම් පසක පැවතිය හැකි තෙතමන අවස්ථාව. භෝගය පෙන්눔 කළාට තෙතමනේ මනින්නේ පසට සාපේක්ෂවයි. මෙන්න මේකට අපි කියනවා මැලවීමේ අංකය කියලා. මේක භෝග වගාවට යෝග්‍ය නැහැ. මෙහිදී පසේ ජලාකර්ෂක ජලය ඔක්කොම ඉන්නවා. හැබැයි ශාක වලට ගන්න බෑනේ. අර කේශාකර්ෂණ ජලයෙනුත් කොටසක් ඉන්නවා. කවුද? ශාක වලට ලබා ගන්න බැරි තරම් අධික බලයකින් රැඳුණු. පසේ ජලය රැඳිලා තියෙන්නේ. නැත්නම් ඉවත් කරන්න අවශ්‍ය වෙනවා වායුගෝල පීඩන 15ක් ජල සෙන්ටිමීටර් 15000ක් pF අගය 4.2ක් තරම් වූ අධික බලයක්. සිද්ධිය පැහැදිලිද? මේක හොඳ තෙතමන අවස්ථාවක් නෙවෙයි ශාකයට. අපි එනවා අවසාන පාංශු තෙතමන අවස්ථාවට. මේකට අපි කියනවා උදුනේ වියලි පස හෙවත් oven dried soil කියලා. යම් පසක් අරගෙන නියත ස්කන්ධයක් එනකම්. මොකද්ද නියත ස්කන්ධයක් කියන්නේ? අපි පස් ටිකක් අරගෙන මේ වගේ භාජනයක දාලා oven එකේ දාලා රත් කරනවා. සෙන්ටිග්‍රේඩ් 105ට. අපි දන්නවා ළමයි සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 100 දී ජලය වාෂ්ප වෙලා ඉවත් වෙනවා. මෙතන ඇයි 5ක් වැඩිපුර දාලා 105ට රත් කරන්නේ? සෙන්ටිග්‍රේඩ් 100 දී ඉවත් වෙන්නේ නිදහසේ තියෙන ජලය. පසේ ජලය නිදහසේ නෑ. පස් අංශු වලට බැඳිලායි තියෙන්නේ. මේ බැමි කඩලා ඉවත් කරන්නයි 105ට වැඩිපුර 5ක් දාන්නේ. මෙහිම රත් කරපුවාම මොකද වෙන්නේ? මේ පසේ තියෙන ජලය ඉවත් වෙලා යනවා. අපි ඊට පස්සේ මේකේ බර කිරපුවාම බර අඩු වෙලා. හැබැයි අපි ආයෙ රත් කරලා බර කිරවුවොත් තවත් බර අඩු වෙන්න පුළුවන්. තවත් ජලය තිබිලා. ඔහොම කීප වතාවක් බර කිර රත් කරද්දී අපට පේනවා යම් අවස්ථාවකට පස්සේ තවදුරටත් රත් කරලා බර කිරවුවට බර අඩු වෙන්නේ නැහැයි කියලා. ඒ කියන්නේ පසේ බර නියත වෙලා ඔක්කොම ජලය ඉවත් වෙලා මෙන්න මේ අවස්ථාවට අපි කියනවා නියත ස්කන්ධයක් දක්වා පස වියලු අවස්ථාව කියලා. ඔහොම රත් කරපුවාම පසේ තියෙන තෙතමන අවස්ථාවට කියනවා උදුනේ වියලි කළ පස්සෙවත් oven dried soil කියලා. මේ වෙලාවට එනකොට පසේ හිටපු ගුරුත්වාකර්ෂණ, කේශාකර්ෂණ, ජලාකර්ෂණ ඔක්කොම අයින් වෙලා ඉවරයි. පසේ ඉතුරු වෙලා ඉන්නවා මේ පස් අංශු වලට කෙමිකලි බවුන්ඩ් වෝටර් හෙවත් රසායනිකව බැඳුණු ජලය. එයා ගුරුත්වාකර්ෂණත් නෙවෙයි, කේශාකර්ෂණත් නෙවෙයි, ජලාකර්ෂකත් නෙවෙයි. එයා රැඳිලා තියෙන්නේ වායුගෝල පීඩන ඒකක 10000ක් ජල සෙන්ටිමීටර් 10.7 බලයක් වූ pF 7ක් තරම් අධික බලයකින් ළමයෝ කෘෂිකාර්මිකව කොහෙත්ම යෝග්‍ය නැහැ. මම කතා කළේ පාංශු තෙතමන අවස්ථාවන් 4ක් පිළිබඳවයි. මට කැමති නම් මේ පාංශු තෙතමන අවස්ථාවන් ටිකත් පරිමාණයක් මගින් දක්වන්නට පුළුවන්. රැඳී ඇති හෝ ඉවත් කිරීමට අවශ්‍ය බලය මත. මෙන්න මේ රේඛා පරිමාණය මතයි මම මේක දක්වන්නේ.
පසක තියෙනවයි කියන තෙතමන අවස්ථා 4 මම දක්වන්නම්. පළවෙනි එක්කෙනා point of saturation හෙවත් සංතෘප්ත ධාරිතාව. දෙවෙනි එක්කෙනා field capacity හෙවත් ශේෂ්ඨ ධාරිතාව. තුන්වෙනි එක්කෙනා මැලවීමේ සංගුණකය, මලානික සංගුණකය නැත්නම් ස්ථීර මැලවීම හෙවත් permanent wilting point. හතරවෙනි එක්කෙනා උදුනේ වියලි පස් හෙවත් oven dried soil. මේ එක එක වෙලාවක පසේ ජලය රැඳිලා තියෙන බලය මට දක්වන්න පුළුවන් ළමයි වායුගෝල පීඩන වලින්, එහෙම නැත්නම් ජල සෙන්ටිමීටර් වලින්, එහෙම නැත්නම් pF පරිමාණ මගින්. සංතෘප්ත ධාරිතාව කියන්නේ යම් පසක් ජලයෙන් සංතෘප්ත වූ අවස්ථාව. පසේ ගුරුත්වාකර්ෂණ, කේශාකර්ෂණ, ජලාකර්ෂණ තුන් දෙනාම ඉන්නවා. මෙන්න මේ පරාසයේ තමයි ඔය කියන ගුරුත්වාකර්ෂණ ඉන්නේ. අධික වර්ෂාවක් හෝ ජල සම්පාදනයකට වහාම පසුව තමයි පසක් මේ තත්ත්වයටපත් වෙන්නේ. පසේ ශුද්ධ අවකාශ වගේම මහා අවකාශත් ජලයෙන් පිරලා තියෙන්නේ. පසේ තිතමන අවස්ථාව එච්චර හොඳ නැහැ. වායුගෝල පීඩන බිඳුවයි, ජල සෙන්ටිමීටර් බිඳුවයි, pF බිඳුවයි. මම එනවා දෙවන තිතමන අවස්ථාව ශේෂ්ඨ ධාරිතාවට. යම් පසක මූල මණ්ඩල කලාපයේ දක්වා පස ජලයෙන් සංතෘප්ත කරලා ගුරුත්වාකර්ෂණ ජලයට බැහැලා යන්න ඉඩ ලබා දෙනවා දවසක් දෙකක්. මෙතෙන්දි පසේ පවතින තිතමන අවස්ථාව. පසේ ඉන්නේ කවුද? ජලාකර්ෂක ජලයේ සම්පූර්ණයෙන්ම ඉන්නවා, කේශාකර්ෂණ ජලයත් සම්පූර්ණයෙන්ම ඉන්නවා. මම මෙතන අඳිනවා කේශාකර්ෂණ ජලය. මෙයා යනවා වායුගෝල පීඩන ඒකක 31 දක්වා. මෙන්න ඉන්නවා කේශාකර්ෂණ ජලය. පසේ ගුරුත්වාකර්ෂණ ජලයයි කේශාකර්ෂණ ජලයයි සම්පූර්ණයෙන්ම ඉන්නවා. කෘෂිකාර්මිකව ඊටාම හිතකර අවස්ථාවක්. සංතෘප්ත ධාරිතා පසක ගුරුත්වාකර්ෂණ ජලය බැහැලා යන්න දවසක් දෙකක් ඉඩ දුන්නාම පසක් මේ තිතමුන අවස්ථාවටපත් වෙනවා. මේදී පසේ ජලය රැඳිලා තියෙන්නේ වායුගෝල පීඩන ඒකක 0.2කින්. ජල සෙන්ටිමීටර් 200කින්. pF 2.5කින්. යම් පසක තිබිය හැකි ප්‍රශස්තම තෙතමන අවස්ථාව මෙයයි. යම් පසක ශාකයට ලබාගත හැකි ජලය සම්පූර්ණයෙන්ම වැයවීම නිසා ශාක ස්ථිර වශයෙන්ම මැලවීමක් දක්වන වෙලාවක් එනවා. මැලවීම ස්ථිරයි කියන්නේ ඒ වාගේ ශාකයකට ආපහු ජල සම්පාදනය කළාට ශාකය ප්‍රකෘතිමත් වන්නේ නැහැ. මෙන්න මේ වෙලාවට පසේ තියෙන තෙතමන අවස්ථාව ස්ථිර මැලවීමේ අංකයයි. නැත්තම් මලානික සංගුණකයයි. පසේ ජලය රැඳිලා තියෙන්නේ වායුගෝල පීඩන ඒකක 15කින්, ජල සෙන්ටිමීටර් 15000කින්, pF 4.2ක් තරම් වූ බලයකින්. පසේ ඉන්නවා ජලාකර්ෂක ජලයේ සම්පූර්ණයෙන් හා ශාකවලට ලබා ගන්න බැරි තරම් බලයකින් රැඳුණු කේශාකර්ෂණ ජලය ස්වල්පය. මම එනවා
අවසාන තෙතමන අවස්ථාවට උදුනේ වියලි පස්. යම් පසක් නියත ස්කන්ධයක් දක්වා උදුනක වියලි කළ අවස්ථාව වෙනවා. මෙහිදී පසේ ගුරුත්වාකර්ෂණ කේශාකර්ෂණ හා මෙන්න මේ අතර පරාසයේ ඉන්න ජලාකර්ෂණ කියන ජල වර්ග තුනම ඉවත් වෙලා තියෙනවා. පසේ ඉතිරි වෙලා තියෙනවා රසායනිකව බැඳුණු ජලයේ ස්වල්පයක්. මෙයා රැඳිලා ඉන්නවා වායුගෝල පීඩන ඒකක 10000ක් ජල සෙන්ටිමීටර් 10.7 බලයක් pF 7ක් තරම් වූ අධික බලයකින්. හැබැයි ළමයෝ කෘෂිකාර්මිකව නම් යෝග්‍ය නේ. එහෙනම් මෙන්න පසක තියෙන තෙතමන අවස්ථාවන් 4 සංතෘප්ත ධාරිතාව, ශේෂ්ත්‍ර ධාරිතාව, ස්ථිර මලාවික අංගයේ හෙවත් ස්ථිර මැලවීමේ සංගුණකය, උදුනේ වියලි පස්. අපිට මේ වගේ පරිමාණයකින් දක්වන්න පුළුවන්. කැමතිනම් භෞතික පාංශු ජලයේ දක්වා ඇති භෞතික වර්ගීකරණය, ඒ වගේම ජෛව විද්‍යාත්මක වර්ගීකරණයත් මේකට ඈඳන්න පුළුවන්. හොඳයි. අපි ඉදිරිපත් කළේ පාංශු ජල වර්ගීකරණය. අපට ඊළඟට කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා සමහර වෙලාවට අවශ්‍ය වෙනවා පසක තියෙන ජලය මනින්න. මේකට අපි කියනවා පාංශු ජලය මැනීම. measurement of soil water. ළමයි දැනගන්න කිසියම් පසක තියෙන ජලය මැනීමට ප්‍රධාන ක්‍රම 3ක් යොදා ගන්නවා. මේකේ ප්‍රායෝගික පැත්තකුත් තියෙනවා. එකකට අපි කියනවා භාරමිතික ක්‍රමය, අනිකට කියනවා ජිප්සම් කුට්ටි ක්‍රමය, අනිකට කියනවා ක්ෂේත්‍ර ආතතිමාන ක්‍රමය. අපි මුලින්ම ගත්තොත් මොකක්ද මේ භාරමිතික ක්‍රමය කියන්නේ? මේ භාරමිතික ක්‍රමයට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඕනේ නම් gravimetric method කියලා. භාරමිතික ක්‍රමයට පසේ තෙතමනේ මනිනකොට අපි ඒක දක්වන්න යොදා ගන්න සංකේතය තමයි මේ තියෙන θ g ප්‍රතිශතයක් වශයෙන් දක්වනවා. මේක සමාන වෙනවා මට කියන්න පුළුවන් මෙතන ප්‍රකාශයක් විදිහට භාරමිතික ජල ප්‍රතිශතය පසේ බරට සාපේක්ෂව ජලයේ බරයි දක්වන්නේ සමානයි පස්වල වියලි ස්කන්ධය යට ඉන්නවා පස්වල වියලි ස්කන්ධය යට ඉන්නවා ඉර උඩ ඉන්නවා ජලයේ ස්කන්ධය. ළමයි ප්‍රතිශතයක් බවට පත් කිරීමට 100න් වැඩි කරනවා. භාරමිතික ජල ප්‍රතිශතයේ සමානයි යම් පසක ඇති ජලයේ ස්කන්ධයේ බෙදීම පස්වල වියලි ස්කන්ධය. මේක කරන්නේ මේ විදිහටයි. අහගන්නකෝ. අපි ඉස්සෙල්ලම දරුවනේ ශේෂ්ත්‍රයෙන් පස් සාම්පලයක් ගන්නවා. මෙන්න තියෙනවා ශේෂ්ත්‍රයෙන් ලබාගත් පස් සාම්පලය. තව විදිහකින් කිව්වොත් මේක තෙත් පස් සාම්පලයක්. මේ පස් සාම්පලයේ තෙත් කියන්නේ ඇයි? මේකේ පස් ඉන්නවා ජලය ඉන්නවා. ඊළඟට මේක අපි උදුනක දාලා අවන්නයක දාලා සෙන්ටිග්‍රේඩ් 105ට නියත ස්කන්ධයකට රත් කරනවා. රත් කරද්දි මොකද වෙන්නේ? මේකේ තියෙන ජලය ඉවත් වෙලා යනවා. නියත ස්කන්ධයක් කියන්නේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. අපට ලැබෙනවා පස්වල පමණක් ස්කන්ධය. මේකට අපි කියනවා වියලි පස් කියලා. දැන් බලන්න ඔයා මේ තෙත් පස් වලින් අඩු කරන්නට නැත්නම් මෙන්න මේ බරෙන් අඩු කරන්නට මේ බර. තෙත් පස්
ස්කන්ධය කියන්නේ පස් හා ජලයේ ස්කන්ධය. වියලි පස් ස්කන්ධය කියන්නේ පස්වල ස්කන්ධය විතරයි. ඔයා මේකෙන් මේක අඩු කළොත් ඔයාට ලැබෙනවා මොකක්ද? පස්වලට පස් කැපෙනවා ජලයේ ස්කන්ධය ලැබෙනවා. ඊට උඩට දාන්න ඕනේ කෙනා හරි මේ. දැන් අවශ්‍ය වෙනවා යට දාන්න පස්වල වියලි ස්කන්ධය. ඒ කියන්නේ කවුද? කෙලින්ම මෙයාගේ ස්කන්ධය. ප්‍රතිශතයක් කරන්ට 100න් වැඩි කරන්න. අපට ලැබෙනවා පාරමිතික ජල ප්‍රතිශතය. පාරමිතික ජල ප්‍රතිශතය කියන්නේ යම් පසක වියලි ස්කන්ධයට සාපේක්ෂව එහි ඇති ජලයේ ස්කන්ධය ප්‍රතිශතයක් වශයෙන් දක්වන එකයි. මේක පසක් ජලයෙන් සංතෘප්ත වූ වෙලාවට වගේ වෙන වෙලාවකත් දක්වන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා මෙතෙන්දී අපි කරන්නේ මොකක්ද? මේ පස්වල තියෙන ජලයේ ස්කන්ධය ගන්නවා ඊළඟට පස්වල තියෙන වියලි ස්කන්ධය ගන්නවා. ජලයේ ස්කන්ධය උඩට දානවා පස්වල ස්කන්ධය යටට දානවා. දාලා මේක 100න් වැඩි කරපුවාම අපට හම්බ වෙනවා පාරමිතික ජල ප්‍රතිශතය. හොයාගන්න විදිහ තමයි මේ පෙන්වුම් කළේ. ශේෂ්ත්‍රයෙන් පස් සාම්පලයක් ගන්නවා. මේ ගන්න පස් සාම්පලයේ තෙත් පස් සාම්පලයක් නම් මේකේ පස් ඉන්නවා ජලයේ ඉන්නවා. ඊළඟට මේක අවන් එකේ දාලා 105ට රත් කරනවා. නියත ස්කන්ධයක් දක්වා වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලා වියලි පස් සාම්පලයක් ලැබෙනවා. තෙත් පස් වලින් වියලි පස් අඩු කරද්දී පස් වලට පස් කැපෙනවා. ඉතුරු වෙන්නේ කවුද? ජලය. මෙතන තියෙන වියලි පස් හන්දා ඒක යටට දාලා 100න් වැඩි කරපුවාම ඉබේම අපට ලැබෙනවා පසේ තියෙන ජල ප්‍රතිශතය. ඒක සෙවීමට යොදාගත හැකි සමීකරණයක් තමයි මේ දක්වලා තියෙන්නේ. තීටා g ප්‍රතිශතය සමානයි mw කියන්නේ පස්වල තියෙන ජලයේ ස්කන්ධයේ mass of water, ms කියන්නේ පසේ තියෙන වියලි ස්කන්ධයේ හෙවත් පසේ ඝන කොටසේ ස්කන්ධය. ඔන්න ඕක තමයි පාරමිතික ජල ප්‍රතිශතය කියලා කියන්නේ. ඊයටදී පොඩි ගැටලුවක් අපිට යෝජනා කරන්න පුළුවන්. මේ කියන්නේ ඒක තමයි මේදී ශේෂ්ත්‍රයන්ගෙන් ලබාගත් පස් සාම්පලයේ ස්කන්ධය කිරා ගන්නවා. ඒකට තමයි අපි තෙත් ස්කන්ධය කිව්වේ. ඒකේ තමයි අර දෙන්නෙක් ඉන්නේ. කවුද ඒකේ ඉන්නේ? ඒකේ පස් ඉන්නවා. ජලයේ ඉන්නවා. ඊළඟට ඒ උදුනක සෙනග්‍රාංශ 105ක උෂ්ණත්වයක් ඇත්තේ නියත ස්කන්ධයකට වේලනවා. මෙන්න තත්ත්වය මේකේ පස් විතරක් ඉන්නවා. මේකට අපි කියනවා තෙත් ස්කන්ධය කියලා. මේකට කියනවා වියලි ස්කන්ධය කියලා. තෙත් ස්කන්ධයෙන් වියලි ස්කන්ධය අඩු කරපුවාම අපට ජලයේ ස්කන්ධය ලැබෙනවා. අපි ඊට පස්සේ ඒක ප්‍රතිශතයක් වශයෙන් දක්වනවා. මේකට අපි කියනවා පාරමිතික තෙතමන ප්‍රතිශතයේ මැනීම කියලා. මෙතන අපි දක්වලා තියෙනවා පසේ තියෙන ජලයේ ස්කන්ධය සමානයි තෙත් ස්කන්ධයෙන් අඩු කරන්ට වියලි ස්කන්ධය. හරිද? පොඩි ගැටලුවක් දීලා තියෙනවා එක්තරා පසක තෙත් ස්කන්ධයේ ග්‍රෑම් 384යි. මේක සෙනගංශ 105ට අවන්නේක වේලපුවාම 330යි. මේ පසේ තියෙන පාරමිතික ජල ප්‍රතිශතය සොයන්න. අපි ඉස්සෙල්ලාම ඉදිරිපත් කරනවා පාරමිතික ජල ප්‍රතිශතය සඳහා සමීකරණය. මට කියත හැකි ඕනනම් අකුරු වලින්ම පාරමිතික ජල ප්‍රතිශතය සමානයි උඩ ඉන්නවා ජලයේ ස්කන්ධය යට ඉන්නවා පස්වල වියලි ස්කන්ධය. ප්‍රතිශතයක් බවට පත් කරන්න 100න් වැඩි කරනවා. දැන් කොහොමද අපි ජලයේ ස්කන්ධය හොයාගන්නේ?
මේ තෙත් ස්කන්ධයෙන් වියලි ස්කන්ධය අඩු කරන්න. පසට පස කැපෙනවා වෙනස මොකක්ද? ජලයේ ස්කන්ධය. මම කියනවා ජලයේ ස්කන්ධය සමානයි එහෙමනම් 384න් 330ක් අඩු කරන්න. ග්‍රෑම් 4න් බිංදුවක් 4යි 8න් 3ක් 5යි ග්‍රෑම් 54ක් ලැබෙනවා. ඊළඟට පස්වල වියලි ස්කන්ධය මෙතන දීලම තියෙනවා ග්‍රෑම් 330යි කියලා. එහෙනම් පසේ ජල ප්‍රශ්‍යතිය මට මෙහෙම සමීකරණයක් මගින් දක්වන්න පුළුවන්. මට කියත හැකි පසේ ජල ප්‍රශ්‍යතිය. එහෙම නැත්නම් මේ බාරමිතික ජල ප්‍රශ්‍යතිය සමාන වෙනවා. උඩට දානවා ජලයේ ස්කන්ධයේ ග්‍රෑම් 54. යටට දානවා පස්වල වියලි ස්කන්ධය ග්‍රෑම් 330. වැඩි කරනවා 100. මෙතන ග්‍රෑම් වලට ග්‍රෑම් කැපෙනවා. මම කළ යුත්තේ 54 330න් බෙදලා නැත්තම් 54 33න් බෙදලා ඒ කියන්නේ මට මේ බිඳුවට මේ බිඳුව කපා ගත හැකිනේ. උත්තරේ 10න් වැඩි කළා නම් හරි. නිකමට බැලුවොත් එහෙම මෙන්න ළමයෝ 54 33. 33 වරක් 1 33යි. 4න් 3ක් 1යි. 5න් 3ක් 2යි. 21යි. 21ට නැත්තම් මොකද කරන්නේ? 210ට බලනවා. 7ක් යන්නේ නැහැ 6යි යන්නේ. 6 වරක් 3 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. 6 වරක් 3 18යි 1යි 19යි. දශම ස්ථාන තව වුණනම් 10න් 8ක් 2යි. හරිද? එතකොට 12ට නැති හින්දා 120ට බලනවා කීයද ළමයි? 4ක් යන්නේ දල වශයෙන් 3යි යන්නේ. එහෙනම් 1/6යි 3 10න් වැඩි කරපුවාම මට දල වශයෙන් ලැබෙනවා 16ක් වගේ. 16.3ක් හෝ 16ක තෙතමනයක් මට යෝජනා කරන්න පුළුවන්. හරිද? එහෙනම් මෙන්න බාරමිතික ක්‍රමයට පාංශු තෙතමනය සොයන ආකාරය. හරිද? දැන් මෙහෙම එකක් තියෙනවා. මේ ගැන අපි නිකම් මතක් කිරීමක් කරන්නේ. පසක තෙතමන ප්‍රශ්‍යතේ ප්‍රකාශ කළ හැකි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මම මේ ඉදිරිපත් කළේ ළමයෝ බාරමිතික ක්‍රමය. පාංශු තෙතමනය දැක්විය හැකි ක්‍රම දෙකක් ගැන අපිට කතා කරත හැකි. එකක් තමයි ඔය කතා කරන බාරමිතික ක්‍රමය. තෙතමනය දැක්වීම. බාරමිතික ක්‍රමය මේක අපි තීටා g මගින් දක්වනවා. තව එකක් තියෙනවා ළමයි පරිමාමිතික ක්‍රමය. මේක අපි තීටා v මගින් දක්වනවා. බාරමිතික ක්‍රමයේ යටතේ අපි කියන්නේ පස්වල වියලි ස්කන්ධයට සාපේක්ෂව ඒ පසේ පවතින ජලයේ ස්කන්ධයේ ප්‍රශ්‍යතයක් බවට පත් කරනවා. පරිමාමිතික ක්‍රමයෙන් කියන්නේ පස්වල පරිමාවට සාපේක්ෂව එහි පවතින ජලයේ පරිමාව ප්‍රශ්‍යතයක් වශයෙන් දක්වනවා. එහෙනම් මෙන්න පරිමාමිතික සමීකරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. යම් පසක පවතින පරිමාවට සාපේක්ෂව එහි ඇති ජලයේ පරිමාව ප්‍රශ්‍යතයක් ලෙස දැක්වීම තමයි මේ පරිමාණික ක්‍රමයේ හෙවත් පරිමාමිතික ක්‍රමයේදී කරන්නේ. මේ යටතේ අපි කියනවා පරිමාමිතික පාංශුතෙතමනය සමානයි ජලයේ පරිමාව බෙදීම පස්වල මුළු පරිමාව. හැබැයි මෙතෙන්දී අපිට පුළුවන්කමක් තියෙනවා බාරමිතික තෙතමන ප්‍රශ්‍යතයක් පරිමාමිතික තෙතමන ප්‍රශ්‍යතයක් බවට පත් කරන්නට. ඒ සඳහා යොදා ගන්න සමීකරණයක් තියෙනවා ළමයි. මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. පරිමාමිතික
මේවා මේ ගැටලු වලට එන්න පුළුවන් නිසා මම කතා කරන්නේ තෙතමන ප්‍රතිශතය සමානයි භාරමිතික තෙතමන ප්‍රතිශතය වැඩි කිරීම එම පසේ දෘශ්‍ය ඝනත්වය. පසේ දෘශ්‍ය ඝනත්වය. පසක භාරමිතික තෙතමන ප්‍රතිශතය හොයාගත්තා නම් ඒක පසේ දෘශ්‍ය ඝනත්වයෙන් ගුණ කළ විට අපිට පරිමාමිතික තෙතමනය ලැබෙනවා. මට මේක කියන්න පුළුවන් තීටා v ප්‍රතිශතය සමානයි තීටා g ප්‍රතිශතය වැඩි කිරීම රෝ b දෘශ්‍ය ඝනත්වයේ මනින සමීකරණය දක්වන සමීකරණය. ඔන්න ඔය මගින් මට පුළුවන් භාරමිතික තෙතමන ප්‍රතිශතයක් පරිමාමිතික ප්‍රතිශතයක් බවට පත් කරන්න. මේ කළා තියෙන්නේ ඒකයි. හරිද? එහෙමනම් ඉහත ගැටලුවට අදාළ පසේ දෘශ්‍ය ඝනත්වය 1.5ක් වෙන්න ඕන මෙතන. 1.5යි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් නම් පසේ පරිමාමිතික තෙතමන ප්‍රතිශතය හොයන්න. දැන් අපි දන්න දත්තයක් තියෙනවා මොකක්ද? මේ පසේ තියෙන භාරමිතික තෙතමන ප්‍රතිශතය අපි ගම්මු තීටා g සමානයි 116යි කියලා. ඒ වගේම පසේ දෘශ්‍ය ඝනත්වය රූ b සමානයි කියලා හිතමු අපි 1.5යි කියලා. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම්. අපෙන් අහනවා මොකක්ද පසේ තියෙන තීටා v ප්‍රතිශතය කියලා. අපි දක්වන සමීකරණය මොකක්ද? තීටා v ප්‍රතිශතය සමානයි පරිමාමිතික තෙතමන ප්‍රතිශතය සමානයි භාරමිතික තෙතමන ප්‍රතිශතය වැඩි කිරීම පසේ දෘශ්‍ය ඝනත්වය. සමානයි මොකද කියන්නේ ළමයි? අපි තීටා g දශම ස්ථාන අමතක කරලා 116යි කියලා ගමු. ඒක වැඩි කරන්න ඕන 1.5යි. අතන 15 නෙමෙයි 1.5යි කියලා ගමු අපි. 1.5යි ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින්. මෙන්න මේක තමයි අගය. තීටා v අගය. බලන්න කීයද කියලා. 1.5 වැඩි කරන්න 6යි. මෙහෙම හදමු අපි වුණා. උත්තරය 124යි. භාරමිතික තෙතමන ප්‍රතිශතය 16ක් වූ මේ පසේ පරිමාමිතික තෙතමන ප්‍රතිශතය 124ක් වෙනවා. අපි ඔය කතා කළේ පාර්ශ්ව තෙතමනය මැනීමේ එක ක්‍රමයක් වන භාරමිතික තෙතමන ප්‍රතිශතය සොයන ආකාරය ගැන.